මල් කිනිති සත්සියත් යහ පැතුම් වඩම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි ಭಾರತೀಯ ಮಹಾ ಕೋಕಿಲಾವಿಯ ಗೀತ ಕೋಕಿಲಾವಿಯ මේ ලතා මංගেশකර් මහත්මිය මේ මෑතදී මේ දෙන්න කිහිපයකට කලින් අපි හැමෝම දාලා ගියා කියලා කාරණේ අපි දන්නවනේ. හැබැයි මේ එතුමිය ගීත 50000කට අධික ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා කියලා කියනවා. එතකොට මම කල්පනා කරේ සාමාන්‍යයෙන් අපි අවුරුදු 70 වෙනකන් ජීවත් වෙනවා කියලා ගත්තත් අපිට ජීවත් වෙන්න පුළුවන් දවස් 25550ක් විතර ප්‍රමාණයක්. එතකොට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ ගීත ගායනා කරලා තියෙනවා. කලාව කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ඒකත් එක්ක කලාවට සම්බන්ධ දෙයක් ගැන අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ අපි පිළිගත්ත අධ්‍යාපන ආයතනයක් එක්ක එකතු වෙලා ඒ කාරණේ සිද්ධ කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපි අද සම්බන්ධ කරගත්ත මේ විශේෂ වැඩ කටයුත්ත ගැන කතා කරන්න ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අංශයේ ප්‍රධාන ආචාර්ය විජයන්ත උක්පත්ත මහත්මයා අපි සම්බන්ධ කරගත්තා. අයබන් ඔබතුමාට. අයබන්. ඒ වගේම අපි සම්බන්ධ කරගත්තා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අංශයේ පාඨමාලා සම්බන්ධීකාරක විශාරද මාංචන තරුෂාන්. අයබන් ඔබතුමාට. අයබන්. හොඳයි අපි අද මේ කතා කරන්න සූදානම් වෙන්නේ මේ ඉස්සෙල්ලා මම මේ ආචාර්යතුමා පැත්තට හැරෙන්නම් මේ ඉස්සෙල්ලාම අපි මේ පදනම් ආයතනය කියන්නේ මොකක්ද කියන තැනින් අපි පටන් ගමු පොඩ්ඩක්. ඔව් ශ්‍රී ලංකා පදනම් ආයතනය කියන්නේ රජයේ ආයතනයක් රජෙහි වැඩිහිටි අධ්‍යාපන ආයතනයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පවතින එකම වැඩිහිටි අධ්‍යාපන ආයතනය. ඒ කියන්නේ වැඩිහිටි අධ්‍යාපනය කියන එකෙන් මතක් කරන්නේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් ඔව් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ කියන කාරණාව වගේම දැන් හුඟක් වෙලාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ යම්කිසි විධිමත් ක්‍රමවේදයක් යටතේ යන එකක් නේ. දැන් සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ඊට පස්සේ ඒකේ ලකුණු මත තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. නමුත් පදනම් ආයතනය කියන ආයතනය මේ සමාජයේ ඕනම කෙනෙකුට අධ්‍යාපනය ලබන්න පුළුවන් විවෘත ආයතනයක්. ඒ නිසා අපි කියන්නේ ගොවියගේ සිට වෛද්‍යවරයා දක්වා එහෙම නැත්නම් සමාජයේ සෑම තරාතිරමක කණ්ඩායමකටම තමන්ගේ වෘත්තීය සහ සමාජීය අවශ්‍යතාවයන් මත ඇතිවන අධ්‍යාපන අවශ්‍යතාවයන් සපුරන ආයතනයක්. හොඳයි. එතකොට මේ මංචන මොකක්ද මේ පටන් ගන්න හදන වැඩ කටයුත්ත පදනම් ආයතනයේ මම හිතන්නේ සෞන්දර්ය ඒකකයක් ආරම්භ කිරීම තමයි මම හිතන්නේ වැදගත්ම කාරණේ. මොකක්ද මේ වැඩ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ? මේක මොකද්ද විශේෂත්වය කියන කාරණේ අපි කතා කරොත් එහෙනම්. ඔව් දැන් අපි මේ වෙනකන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවිධ පාඨමාලා තියෙනවා පවත්වාගෙන යන අධ්‍යාපන අංශය විසින්. අපි අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්නේ ඒ කියන්නේ අලුතින් මේ මාර්තු මාසයේ පටන් ගන්නවා සෞන්දර්ය විෂය. මේ සෞන්දර්ය විෂයන් ගායනය, වාදනය, නර්තනය කියන මේ සෞන්දර්ය විෂයන් සඳහා අලුත් පාඨමාලාවන් හඳුන්වා දෙන අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මාර්තු අපේ 6 වෙනිදා අලුත් පාඨමාලාවක් පටන් ගන්නවා. එතකොට මේ අපේ අධ්‍යාපන අංශය තුල අපි අලුතෙන් සෞන්දර්ය ඒකකයක් නැත්නම් සෞන්දර්ය විෂයන් සම්බන්ධ පාඨමාලා ආරම්භ කිරීමක් තමයි මෙතනදි සිදු කරන්නේ. එතකොට ડોක්ටර් මට කියන්න දැන් පදනම් ආයතනය දැන් සෞන්දර්යංශයේ ඔය කියන විදිහට මේ ඒකකයක් විදිහට ආරම්භ කරනකොට මම හිතන්නේ සෞන්දර්යය හා සම්බන්ධ උගක් වැඩ කටයුතු මේකත් එක්ක මුලින්ම සිද්ධ වුණා. සහ ඒත් එක්කම පදනම් ආයතනයේ තව මොන වගේ පාඨමාලාද අධ්‍යයනය කරන්න පුළුවන් කියන කාරණේ අපි මතක් කරොත් එහෙනම්. පදනම් ආයතනයේ දැනට වසර 50කට ආසන්න කාලයක් තිස්සේ මෙරට වැඩිහිටි අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව අපි විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන ශාස්ත්‍රයන් ඔස්සේ වැඩසටහන් පවත්වනවා. එතකොට මෑතකදී අපි විශේෂයෙන්ම අපේ නව සභාපතිතුමිය වන චම්පිකා අමරසේකර මැතිනියගේ මූලිකත්වයෙන් අපි විශ්වවිද්‍යාලයක් මට්ටමට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ අවසාන වෙන විට ඒකට අදාළ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා. ඉතින් මේ වෙනකොට අපේ ප්‍රධාන ෆැකල්ටි 4ක් යටතේ නැත්නම් පීඨ 4ක් යටතේ අපේ ශාස්ත්‍රීය කටයුතු සිද්ධ කරනවා. මනෝවිද්‍යා හා උපදේශනාංශය, සමාජ විද්‍යා හා මානව විද්‍යාංශය, කළමනාකරණ අංශය, ඒ වගේම දුරස්ථ අධ්‍යාපන ඒකකය වශයෙන්. ඒතකොට සමාජ විද්‍යා අංශය යටතේ අපි සෞන්දර්ය විෂයන් වලට සමගාමීව විශේෂයෙන් රූපවාහිනී මාධ්‍යකරණය, කොරියෝග්‍රැෆි එහෙම නැත්නම් රංගන වින්‍යාසය වගේ පාඨමාලා, ඡායාරූපකරණය, වීඩියෝ එඩිටින් මේ වගේ විශාල පාඨමාලාවන් ප්‍රමාණයක් අපි පවත්වාගෙන යමින් තියෙනවා. හැබැයි මේ වෙනකොට සමාජයේ තියෙනවා ලොකු අවශ්‍යතාවයක් මිනිස්සුන්ගේ මේ සෞන්දර්ය විෂයට මිනිසුන් යොමු වෙන ප්‍රවණතාවයේ අඩුවීමක් සහ විශේෂයෙන්ම සමාජයේ විශේෂයෙන්ම
කොළඹ වගේ සමාජයක මේ තියෙන පීඩනකාරී තත්ත්වය මත වැඩිහිටි ප්‍රජාවට විකල්පයන් නැති වෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අය අපිට අභිමුඛ කරගෙන තමයි මේ සෞන්දර්ය විෂය පීඨය නැත්නම් ඒකකයේ මතින් මේ කියන වැඩසටහන් මාලාව අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මංචන්. එතකොට ඔය කියන වැඩ කටයුතු සිද්ධ කරන්න මේ සෞන්දර්ය ඒකකකින් මොන වගේ වැඩපිළිවෙලක්ද යොදලා තියෙන්නේ කියන කාරණේ අපි කතා කරමු. අපි පළවෙනිම පටන් ගන්නවා මාර්තු 6 වෙනිදා voice training and stage performing ගායනය සහ වේදිකා කාර්යසාධක පිළිබඳ පාඨමාලාවක් මාස 4ක මේ පාඨමාලාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සංගීතය, නර්තනය, වාදනය, ගායනය කියන මේ හැම ක්ෂේත්‍රයකම අපිට පන්ති එහෙම නැත්නම් පුරුදු වෙන පන්ති විදිහට අපි මාර්තු අවසානයේදී ආරම්භ කරනවා. ඒ විතරක් නෙවෙයි අපි සෑම මාසයකම සෞන්දර්ය විෂයන් සමගාමීව යන ප්‍රසංග එහෙම නැත්නම් අපේ අලුතෙන් අපේ විෂයයට එකතු වෙන්න ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න ආධුනිකයන්ට අවස්ථාව ලබා දෙනවා පදනම් ආයතනයට ඇවිල්ලා ඔබගේ දක්ෂතාව පෙන්වන්න. ඒකේ පළවෙනි පියවර විදිහට තමයි අපි මාර්තු 6 වෙනිදා ආරම්භ කරනවා පාඨමාලාවක් ස්ටේජ් performing and voice training පාඨමාලාව කවුසක පටන් ගන්නවා අපි. මම හිතන්නේ ඒකේ මේ මම දැක්කා මේ කියන්නේ හරියට කොහොමද තමන් ඇඳුම් නිර්මාණය කිරීම පවා මේ කන්ටෙන්ට් ඇතුළට තිබ්බා. මොකද රෙහන් මේකදී අපි ගොඩාක් ලංකාවේ මේ වගේ කෝස් එකක් ඇත්තටම නැහැ. මේ වගේ පාඨමාලාවක් නැහැ. මේකදී voice training and stage performing කියපු ගමම ගොඩක් කරාට අදහස් වෙන්න පුළුවන් සංගීතය කරන ඇයට විතරද මේකට සහභාගී වෙන්න පුළුවන් කියලා නෑ. සංගීතය කරන ඇයට විතරක් නෙමෙයි නිවේදකයින්ට කටහඬත් එක්ක වැඩ කරන විවිධ වෘත්තීන් වල අයන්ට මේකට සහභාගී වෙන්න පුළුවන්. මේක ඇත්තටම කන්ටෙන්ට් එක නැත්නම් පාඨමාලාව ඇතුලේ අන්තර්ගතයේ ඊටාම පුළුල් විෂයන් ප්‍රමාණයකට යනවා. ගායනය, කටහඬ පුහුණුව, ශ්වසන අභ්‍යාසය, ඊට පස්සේ කොහොමද අපි වේදිකාවක කොහොමද ප්‍රාසංගික ඉදිරිපත් කරන්නේ, විලාසිතා තෝරගන්නේ, ඒ වගේ විෂය පත්‍යයන් කිහිපයකටම අපි මේ පාඨමාලාවේදී අවධානය යොමු කරනවා. හොඳයි. අපි තවදුරටත් කතා කරන්න සූදානම්. මේ ඩොක්ටර් මට කියන්න දැන් හුඟක් අපි දැන් මේ කතා කරන අතරේදීම අපි දකිනවා මේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දර්ශනත් සහිතව අපි යන්නේ මේ වැඩ කටයුතු අපි කතා කරන්නේ. අපිට පේනවා මේ වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය. අපි මුලින්ම දැක්ක මේක ආරම්භ වෙච්ච කාලේ ඉඳන් දර්ශන. පදනම් ආයතනයේට ලංකාව ඇතුලේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨය සහ වෘත්තිකයන් අතරේ අධ්‍යාපන ලබන පිරිස අතරේ මොන වගේ පිළිගැනීමක්ද තියෙන්නේ, මොන වගේ විශ්වාසයක්ද තියෙන කියන කාරණේ අපි කතා කරමු. ඔව්, ඊටම වැදගත් ප්‍රශ්නයක්. මොකද ශ්‍රී ලංකා පදනම් ආයතනය කියන්නේ ඉතිහාසගත ආයතනයක්. කියන්නේ එක් වැඩසටහන් ගත්තාම අපේ අධ්‍යාපනයේ ලැබපු අය ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ තලයේ පවා ඉතා ඉහළ තැන්වල ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම මාධ්‍ය ශාස්ත්‍රය ගත්තොත් බහුතරයක් මේ පදනම් ආයතනය සහ අපේ ආයතනයේ යටතේ අධ්‍යාපනය හෝ යම්කිසි පුහුණුවක් ලැබපු කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි සමාජයේ විවිධ ශාස්ත්‍රයන් වල තමන්ගේ වෘත්තීය දැනුම ලබාගත්තු විශාල පිරිසක් ඉන්නවා. ඒකම මේක රජයේ ආයතනයක් සහ අපි මේක වෘත්තීය ලියාපදිංචි කිරීම යටතේ තෘතීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපදිංචි කිරීම යටතේ මේ අධ්‍යයන කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපි මේ වෙනකොට ඩිප්ලෝමා පශ්චාත් හයර් ඩිප්ලෝමා පශ්චාත් උපාධි වගේ මේ පාඨමාලා රසක් පවත්වනවා. ඒ නිසා අපි වටා මම හිතන්නේ මේ වෙනකොට 30000කට වැඩි ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා ලංකාව පුරා විතරක් නෙවෙයි ලෝකයේ පුරාම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිළිගැනීමක් තියෙනවා සහ අපේ සහතිකය නැත්නම් අපි නිකුත් කරන ඒ අදාළ සහතික පත්‍රය ලෝකේ පුරා පිළිගන්න මට්ටමක තියෙනවා. ඒ නිසා මම කැමතියි කියන්න ශ්‍රී ලංකා පදනම් ආයතනය පිළිගත් රජයේ ආයතනයක්. ඒ සහතිකය සහ විශ්වාසය මටත් තියෙනවා පෞද්ගලික හේතුව පූරකයෙක් විදිහට රූපවාහිනී පූරකයෙක් සම්ප්‍රවේශකයෙක් විදිහට අත්පොත් තිබ්බේ මමත් පදනම් ආයතනෙන් තමයි මුලින්ම මේ පාඨමාලාවල් හදාarලා ඒ විදිහට අත්පොත් තිබ්බේ පදනම් ආයතනේ හරහාම තමයි. අපි තවදුරටත් සූදානම් කතා කරන්න. අපි විරාමයක් අරන් යමු. හොඳයි, අපි සම්බන්ධලා ඉන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අංශයේ ප්‍රධාන අපේ ආචාර්ය විජයන්ත උක්කන්ත මහත්මයාත් එක්ක වගේම විශාරද මංචර තරුෂන් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නේ අද. මංචර මට කියන්න දැන් අපි මේ කතා කරපු මේ පාඨමාලාවට කෙනෙක් ලියාපදිංචි වෙන්න කැමති නම් එකතු වෙන්න කැමති නම් කොහොමද ඒගොල්ලෝ සම්බන්ධතාවය ඇති කරගන්න ලියාපදිංචි වෙන්නේ කොහොමද කියන කාර්යය මතක් කරමු. අපි මේ පාඨමාලාව මාර්තු 6 වෙනිදා ආරම්භ කරනවා. අපිට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් මේ පාඨමාලාවට කැමති කෙනෙක්ට ලියාපදිංචි වෙන්න. මම දුරකථන අංක මතක් කරන්න.
නම් 076යි 71යි 47යි 290 076යි 71යි 47යි 290 හෝ 071යි 10යි 40යි 117 071යි 10යි 40යි 117 කියන දුරකථන අංක දෙකටම ඔයගොල්ලෝ පුළුවන් කතා කරන්න. ඊට අමතරව අපේ WhatsApp හරහත් අපි වෙන අංක දෙකේම දුරකථන අංක දෙකේම WhatsApp හරහා හරි අපිව සම්බන්ධ කරගන්න පුළුවන් මේ පාඨමාලාවට ලියාපදිංචි වෙන්න කැමති කෙනෙක්ට. හොඳයි. එතකොට ඩොක්ටර් මට කියන්න දැන් අපේ මංචන කියන්නේ ඔය මේ අපේ අලුතෙන් පටන් ගන්න මේ පාඨමාලාවට සම්බන්ධ වෙන විදිය. ඊට අමතරව තියෙන අනෙක් පාඨමාලාවලට සම්බන්ධ පිරිසකම් සම්බන්ධයෙන්. ඔව් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අපි පාඨමාලා විශාල ප්‍රමාණයක් පවත්වනවා. ඒ කියන්නේ පාඨමාලා ගණන ගත්තොත් 100කට අධිකයි. ඉතින් මේ පාඨමාලාවන් වලට විවිධ දේශකවරුන් සම්බන්ධීකාරකවරුන් විදිහට කටයුතු කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා පදනම් ආයතනයට සම්බන්ධ වෙන්න කෙනෙක් කැමති නම් එහෙම නැත්නම් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අපගේ වෙබ් අඩවියට www.slf.lk කියන වෙබ් අඩවියෙන් තමන්ට අවශ්‍ය පාඨමාලාවන් ලබා ගන්න හෝ පරීක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ Facebook පිටුව හරහත් මේ වැඩසටහන් වලට සම්බන්ධ වීමට හැකියාව තියෙනවා. ඊට අමතරව තවත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටලා තියෙන්නේ. ඔබට ඕනි වෙලාවක විවෘතයි ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරලා ඔබගේ අධ්‍යාපන අවශ්‍යතාවයට ගැලපෙන පාඨමාලාවන් මොනවද කියන එක පරීක්ෂා කරලා තෝරලා බලලා ඒකට අදාළ ඔබට ගැලපෙන පාඨමාලාවන් තෝරා ගැනීමට හැකියාව තියෙනවා අපේ අදාළ දේශකවරුන් සමග. එහෙම නැත්නම් දුරකථන අංකයෙන් අර ඉහත කියපු නම්බරක දුරකථන අංකයෙන් කතා කරලා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. මංචන් එතකොට දැන් මේ පටන් ගන්න මේ සෞන්දර්ය ඒකකයේ තුලින් දැන් මාර්තු 6 වෙනිදා පටන් ගන්නේ. එතනින් පස්සේ මේක තව දුරටත් මේක වර්ධනය කරගෙන යනකොට මොන වගේ වැඩසටහන්ද ව්‍යාපෘතීන්ද සූදානම් කරලා තියෙන්නේ මේකත් එක්ක පටන් ගන්න? ඔව් අපි මාර්තු 6 වෙනිදා පටන් ගන්න ඇත්තටම voice training and stage performing course එක පාඨමාලාව. ඒ පාඨමාලාව මාර්තු 6 වෙනිදා පටන් ගන්නවත් එක්කම අපි මාර්තු මාසයේ අවසාන කාලයේදී අපි වාදනය ගායනය නර්තනය කියන මේ ක්ෂේත්‍ර තුනේම පන්ති පටන් ගන්න. ඒ කියන්නේ පුරුදු පුහුණු වීම කරන්න සිසුන්ට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපි ඉහත කියපු දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පන්ති කියලා කියන්නේ සාමාන්‍ය මේ අපි ටිකටම සම්බන්ධ වෙන පන්තියක් විදිහටද යන්නේ නැත්නම් අර කාල සීමාවක් ඇතුළත තියෙන පාඨමාලාවක් විදිහටද මේක සිද්ධ වෙන්නේ? මේක විශේෂත්වයක් තියෙනවා. අපේ පදනම් ආයතනය කියලා කියන්නේ ඇත්තටම විධිමත්ව සිදු කරන අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතනයක්. ඒක නිසා අපි අර සාමාන්‍යයෙන් දකින පන්ති වලට වඩා වෙනස්කමක් තියෙනවා. ඒ වගේම අපේ පාඨමාලාවට පන්ති වලට සම්බන්ධ වෙන දරුවන්ට ඇත්තටම මාස 6ක කාලයකදී මාස 6ක් ඉගෙන ගන්න ලැබෙනවා. මාස 6කට පස්සේ ඔවුන් මේ මාස 6 ඉගෙනගත්ත දැනුම භාවිතා කරලා ප්‍රාසංගික ඉදිරිපත් කිරීමකට අවස්ථාවක් හම්බ වෙනවා. මේක ඇත්තටම වෙන ආයතනයකින් ඔබට ලබා ගන්නත් බෑ. මොකද මාස 6කට පස්සේ Tamanට නොමිලේම ප්‍රාසංගික අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ප්‍රාසංගික ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම ඔවුන්ට මේ මාස 6කට පස්සේ සහතික පත්‍රයක් අපේ පදනම් ආයතනයෙන් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමනවා. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් මේ මාස 6 අවසානයේ ඉදිරියට තවත් මාස 6කට මේක දියුණු ඒ කියන්නේ ඉදිරියට කරගෙන යන්න. ඒතර මේ මාස 6 ඇතුළතදී සහතික පත්‍රයක් හම්බ වෙනවා, ප්‍රාසංගික ඉදිරිපත් කරන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට පුළුවන් අපේ පාඨමාලාවත් විවිධ පාඨමාලාවල් එක්ක සම්බන්ධ වෙන සහ අපේ තියෙන රූපවාහිනී නාලිකාවන් හා සම්බන්ධ කරන ව්‍යාපෘති ඒ හරහා ඔවුන්ගේ දක්ෂතා ලංකාවට වගේ මුළු ලෝකයටම ගිනියන ඉදිරිපත් කරන අවස්ථාවකුත් මේ පන්ති වලට සහභාගී වීමෙන් ඔවුන්ට ලැබෙනවා. ඇත්තට මේක සාමාන්‍ය පන්ති ක්‍රමයක් නෙවෙයි. ඊට වඩා එහා ගිය දක්ෂතාවය දරුවන්ගේ දක්ෂතාවයන් ඉදිරියට ගෙනියන නැත්නම් ලෝකෙට පෙන්වන්න සැලසුම් කරපු පන්ති එහෙම නැත්නම් පාඨමාලාවක් කියන්න පුළුවන්. ડોක්ටර් මට කියන්න එතකොට දැන් හුඟක් වෙලාවට පදනම් ආයතනය ගත්තොත් එහෙම මේක සෑහෙන්න මේ වෘත්තීය මට්ටමේ පාඨමාලාවන් සිද්ධ වෙන ආයතනයක් තමයි පදනම් ආයතනය කියලා කියන්නේ. මනෝවිද්‍යාව සම්බන්ධව එතකොට මේ කියන්නේ කළමනාකරණය පිළිබඳව ඒ වගේ දේවල් සම්බන්ධව හුඟක් වෙලාවට පදනම් ආයතනයේ මිනිස්සු අඳුරගෙන තියෙන්නේ. එතකොට මේ වගේ ආයතනයක ඇයි මේ විදිහට සෞන්දර්ය ඒකකයක් පිහිටවන්නේ මේ වගේ දෙයකට අතපොවන්නේ ඇයි පදනම් ආයතනය? ඔව් විශේෂයෙන්ම පදනම් ආයතනය අපි වෘත්තීය සංවර්ධනය සඳහා යොමු වෙච්ච ආයතනයක්. හැබැයි අපි ඒකටම සීමා වෙන්නේ නැතුව පුද්ගල යහපැවැත්ම කියන කාරණාව තමයි අපි මූලික අරමුණ කරගත්තේ. පුද්ගලයෙකුගේ යහපැවැත්ම සඳහා ප්‍රධාන කොම්පෝනන්ට් නැත්නම් ප්‍රධාන කුරුණු 4ක් තියෙනවා. එකක් තමයි කායික යහපැවැත්ම, මානසික යහපැවැත්ම, සමාජීය යහපැවැත්ම සහ ආධ්‍යාත්මික පැත්තෙන් යහපැවැත්ම කියන කාරණා 4 පදනම් කරගත්තු
ක්‍රමවේදයකටයි මිනිස්සුන්ව යහපැවැත්ම ගොඩනගන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි කායික යහපැවැත්මට විවිධ දේවල් කරනවා. සමාජීය යහපැවැත්මටත් අපේ ආයතනය සම්බන්ධ වෙච්ච වැඩසටහන් වගේම ලෝකයේ රටේ අනික් තැන්වල විවිධ දේවල් තියෙනවා. හැබැයි මේ මානසික යහපැවැත්ම කියන කාරණාව අපින් ගිලිහෙමින් පවතිනවා. මොකද ඒක ඉන්විසිබල්, ඇහැට නොපෙනෙන දෙයක්. ඒ නිසා මේ මානසික යහපැවැත්ම සමාජයක් විදිහට නැත්නම් ජනතාවක් විදිහට අපේ යම් විදිහකට පොඩි සෝදාපාලුවකට නැත්නම් යම්කිසි පීඩනකාරී තත්ත්වයේ මිනිසා දිනෙන් දින පත් වෙනවා. ඉතින් අන්න ඒ වැකියුම් එක නැත්නම් ඒ හිඩස පිල් කිරීම තමයි අපි මේ වැඩසටහන් තුලින් විශේෂයෙන්ම මේ සෞන්දර්ය විෂයානුබද්ධ කාරණා එක්ක ගොඩනගන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම මේ සෞන්දර්ය විෂයන් මිනිස්සුන්ගෙන් ඈත්වීමත් එක්ක මිනිස්සු පීඩනකාරී නැත්නම් ආතතිකාරී එහෙම නැත්නම් මිනිස්සු ගැටුම් වලට ගැටලු වලට නැත්නම් ජීවිතයේ පිළිබඳ අවිනිශ්චිතතාවයන් වලට මුහුණ දෙන අවස්ථා අපි සමාජය තුළ දකිනවා. විශේෂයෙන්ම Facebook කරා දකින පේන දේවල් එක්ක අපි මේක විශේෂයෙන්ම අත්විඳින කාරණාවක් වෙලා තියෙනවා. අන්න ඒ නිසා මිනිස්සුන්ගේ සෞන්දර්ය වර්ධනය, විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීමෙන් නිවැරදි සෞන්දර්යාත්මක රසවින්දනය වර්ධනය කරන්න සහ විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාවට විකල්පයන් නැත්නම් තමන්ගේ වයස්ගත කණ්ඩායම් වලට රිටයර්මන්ට් එක ඇතුලේ ඉන්න කණ්ඩායම් වලට ඒගොල්ලන්ට ඕල්ටර්නේටිව්ස් නැත්නම් විකල්පයන් නැති අවස්ථාවකදී මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නිසා මේක විශේෂයෙන්ම තරුණ දරුවන්ට නැත්නම් බාල වැඩිහිටි මහලු හැම කෙනෙකුටම විවෘත වැඩසටහන් විදිහට තමයි අපි මේක සංවිධානය කරලා තියෙන්නේ. මංචන් අපි ඉක්මනින් මතක් කරමු දුරකථන අංක නැවතත් පදනම් ආයතනයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඉක්මනින් මතක් කරමු. 076 71 47 හෝ 071 10යි 40යි 117 කියන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. 076යි 71යි 47 290 හෝ 071යි 10යි 40යි 117 කියන දුරකථන අංක ඔස්සේ අපේ පදනම් ආයතනයේ පාඨමාලා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. අපිත් එක්ක අද සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අංශයේ ප්‍රධාන ආචාර්ය විජයන්ත උක්වත් මහත්මයා වගේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අංශයේ පාඨමාලා සම්බන්ධීකාරක විශාරද මංචන තරුෂාන් තමයි අපිත් එක්ක අද එකතු වෙන්නේ. දෙදෙනාටම අපි ආයුබෝවන් කියලා කියනවා. අපි සමුදෙනවා දෙපළට. හොඳයි. අපි සූදානම් වෙන්නේ පිනිවෙනෙන් සමගන්නට. මතක තියාගන්න මම අර පූර්විකාදී මතක් කරපු විදිහට වොට් 10ක බල්බ් එකක් ඔෆ් කරොත් අපි හැම කෙනෙක්ම රටක් විදිහට ලොකු විදුලියක් ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ 24 වෙනිදා ඉඳන් අපි මැච් එක පෙන්නනවා ස්වාධීන රූපවාහිනී සේවයෙන්. එතකොට ඔබට විදුලිය ඉතිරි කරගත්තොත් කරන්ට් එක යන්න නැතුව දිගට මැච් එක බලන්න පුළුවන් කියන කාර්යය මතක් කරන ගමන් අපි සබ ගන්නවා. අරින මල් කිනිති සත්සියත් යහ පැතුම් වඩම්මන ප්‍රේමයෙන් සච්ඡායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පෙන් පොදයි